ගිනුම් කරන තොරතුරු වල ගුණාත්මක ලක්ෂණ ගැනයි අපි අද මුලින්ම කතා කරන්නේ. මෙතනදී මේක අනිවාර්යයෙන්ම දැනගන්න ඕන මේක ඔයාගේ A level පළවෙනි පේපර් එකේ පළවෙනි පේපර් එකේ අහන එක ප්‍රශ්නයක්. මේක හරියට දැනගන්න ඕන. ඇත්තටම මේක එන්නේ ළමයි සංකල්පනාත්මක රාමුව කියලා අපි 12 වසරේ අවසාන වෙද්දි වගේ ඉගෙන ගන්නවා පොඩි පාඩමක්. අන්නේ සංකල්පනාත්මක රාමුව කියන conceptual framework කියලා කියන්නේ අන්නේ ඒක ඇතුලේ තමයි මේ සම්බන්ධව සඳහන් වෙන්නේ. එතකොට ඇයි අපි මේක ඉගෙන ගන්න පළවෙනි පාඩමේදී අපි පළවෙනි පාඩමේදී ආවරණය කරනවා තියෙන හැම පාඩමකම වැදගත් දේවල්. මොකද මේක ඔයාගේ ඉස්කෝලේදී වුණත් වාර විභාගවලදී අහන ප්‍රධාන දෙයක්. එතකොට මේක ඔයා සංකල්පනාත්මක රාමුව ඉගෙන ගන්නකම් ඉන්නේ නැහැ. දැම්ම ඉගෙන ගන්නවා. ඒ කියන්නේ මේක ඉතාම වැදගත්. ඒකින්දයි පළවෙනි ටියුට් එකට මේක දාලා තියෙන්නේ. හරි. ගුණාත්මක ලක්ෂණ. දැන් ගුණාත්මක කියන වචනේ අපි තේරුම qualitative කියන එක. අපි ආහාරයක් ගනිද්දී උනා සමහරක් වෙලාවට ගුණාත්මක භාවය බලනවා. ඒ ගුණාත්මක භාවය හින්දා තමයි අදාළ ආහාරය මේ ශරීරවලට අවශ්‍ය පෝෂණය ලබා දෙන්නේ ගුණාත්මක භාවය තිබුණොත්. ඒකයි අපි මේ පිළිවන් සැලකිල්ලක් දක්වන්නේ. කියන්නේ අපිට ඕන දේ අපේ ශරීරයට ඕන දේ තියෙන්නේ ඒ ගුණාත්මක භාවය තිබුණොත් විතරයි. අන්න ඒ වගේම තමයි ගිණුම්කරණයට අවශ්‍ය ඒ දත්තයන් ලබා ගන්න ඒවට තියෙන්න ඕන ගුණාත්මක ලක්ෂණ තියෙනවා. අන්නේ කියන ගුණාත්මක ලක්ෂණ ළමයි ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ වර්ග කරනවා. ඔයාට පේන්නේ ඒ ප්‍රධාන කාණ්ඩ දෙක. බලන්න ළමයි කොටස් දෙකකට කඩනවා ගුණාත්මක ගති ලක්ෂණ. එකක් තමා මූලික ගුණාත්මක ගති ලක්ෂණ. අනිත් එක තමා ගුණත්වය උසස් කරලීමේ ගුණාංග කියලා මේ විදිහට ප්‍රධාන කොටස් දෙකකින් මේක අපි කතා කරනවා. එතකොට මූලික ගුණාත්මක ගති ලක්ෂණ මතක තියාගන්න 2යි ගුණත්වය උසස් කරලීමේ ගුණාංග මතක තියාගන්න 4යි. එහෙනම් මේ මොනවාද මේ කොටස් දෙකකට කැඩෙන්නේ? ගුණාත්මක ගති ලක්ෂණ. ගිණුම් කරන තොරතුරු වල ගුණාත්මක ගති ලක්ෂණ. එහෙම නැත්නම් ඔක වෙලාවකට විභාගය අහන ළමයි මූල්‍ය ප්‍රකාශ වල ගුණාත්මක ගති ලක්ෂණ මොනවාද කියලා එහෙම අහන්නත් පුළුවන්. කොහොම ඇහුවත් ඔයා අහන්නේ මූල්‍ය ප්‍රකාශ වල මූලික ගුණාත්මක ගති ලක්ෂණ එහෙම නැත්නම් ගිණුම් කරන තොරතුරු වල ගුණාත්මක ගති ලක්ෂණ ගැන. එතකොට මේ ගුණාත්මක ගති ලක්ෂණ ප්‍රධාන කොටස් දෙකයි. එකක් බේසික්. ඒ කියන්නේ මූලික. අනිත් එක එන්හාන්ස්. ඒ කියන්නේ උසස් කරලීමේ ගුණාංග, වැඩි දියුණු කිරීමේ ගුණාංග කියලා මේකට කියනවා මේ වර්ගයට. වැඩි දියුණු කිරීමේ ගුණාංග. ඔය දෙක වෙන වෙනම ඉගෙන ගන්න ඕන ළමයි. ඒ කියන්නේ අපි දැන් කෑලි 6 ගුණාත්මක ගති ලක්ෂණ කියනොත් කෑලි 6ක් තියෙනවා. ඒ 6 තමයි ප්‍රධාන කොටස් දෙකකට බෙදෙන්නේ. එතකොට අපි කෑලි 6 වෙන වෙනම තමයි පාඩම් කරගන්න ඕන. මේක මූලික ගුණාත්මක ගති ලක්ෂණයක්. මේවා ගුණත්වය උසස් කරලීමේ ගුණාංග කියලා වෙන වෙනම අපි ඉගෙන ගන්නවා. හරි. ඒක ඒ විදිහටම පාඩම් කරගත යුතුයි. මූලික ගුණාත්මක ගති ලක්ෂණ ළමයි දෙකයි තියෙන්නේ. එකක් තමයි අදාළ බව. අනිත් එක විශ්වාසනීය නියෝජ්‍යත්වය. විශ්වාසනීය නියෝජ්‍යත්වය. ඔන්න ළමයි මූලික ගුණාත්මක ගති ලක්ෂණ දෙක. අදාළ බව අනිත් එක ළමයි විශ්වාසනීය නියෝජ්‍යත්වය. මේක ඔයා සිංහල කියලා සමාන පද මේකට ලියන්න යන්න එපා ළමයි. සමාන පද කියලා සමහරු ලියනවා විශ්වාසනීයත්වය කියලා. විශ්වාසනීයත්වය. මෙහෙම ලිව්වොත් accounting වලදී ළමයි විශ්වාසනීයත්වය කියන්නේ එකක්. විශ්වාසනීය නියෝජ්‍යත්වය කියන්නේ එකක්. ඒකින්ද මේක ලිව්වොත් ඔයා බැරි වෙලාවත් වැරදි. එහෙනම් මතක තියාගන්න අදාළ බවයි අය වෙන වචන නැහැ. විශ්වාසනීය නියෝජ්‍යත්වය කියන එක තිබිය යුතුමයි. ඔන්න මූලික ගුණාත්මක ගති ලක්ෂණ ළමයි දෙක. අදාළ බව කියන එකේ තේරුම මූල්‍ය ප්‍රකාශ භාවිතා කරන පුද්ගලයන්ට ඒ තොරතුරු තීරණ ගන්න අදාළ වෙන විදිහට තොරතුරු සැපයීම තමා ළමයි අදාළ බව කියලා කියන්නේ. විශ්වාසනීය නියෝජ්‍යත්වය කියලා කියන්නේ ඒ තොරතුරු භාවිතා කරන පාර්ශවයන්ට
පොඩි ඒ කියන්නේ පොඩි නෙමෙයි විශ්වාසයකින් ඒ තොරතුරු භාවිතා කරලා තීරණ ගන්න පුළුවන් අර මේ විදියක් සකස් කිරීමට අදාළවත් තොරතුරු වල ওই ලක්ෂණේ තියෙන්න ඕනේ. ඒකයි උතන කියන්නේ විශ්වාසනීය නියෝජ්‍යත්වය. ඊළඟට මේ කියන මූලික ගුණාත්මක ගති ලක්ෂණ දෙක ගැන කතා කරද්දී ළමයි පේපර් එකේ ඊටාම මේ කැමති ටෙස්ට් කරන්න කැමති එක ප්‍රශ්නයක් තියෙනවා. ඒක මම ඔයාලට දැන් මෙතනදී කියනවා. මෙන්න මෙහෙම දෙයක් ළමයි පේපර් වලදී එක්කෝ අහනවා මූලික ගුණාත්මක ගති ලක්ෂණ මොනවාද කියන්න කියලා කියනවා. එහෙමත් නැත්නම් කියනවා ඉරිගහන කොටසට ඇවිල්ලා මේන් මූලික ගුණාත්මක ගති ලක්ෂණය හඳුනා ගන්න කියලා එහෙමත් ප්‍රශ්න එනවා. සමහරක් වෙලාවට ඔයාව අමාරුවේ දාන්න මෙන්න මෙහෙම ප්‍රශ්නයක් එනවා. වත්කම් ප්‍රත්‍යාගණනයේදී ආරක්ෂා වන මූලික ගුණාත්මක ගති ලක්ෂණය කුමක්ද කියලා අහනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අහන්න පුළුවන් අය ප්‍රශ්නක වත්කම් ප්‍රත්‍යාගණනයේදී බිඳ වැටෙන මූලික ගුණාත්මක ගති ලක්ෂණය කුමක්ද? ඔන්න ඔය විදිහට ළමයි ප්‍රශ්න දෙකකුත් අපිට නිකන් කරකවල තේරිය වගේ ප්‍රශ්න දෙකක් දෙනවා. හරි? එතකොට මේක මම දැකලා තියෙනවා පේපර්ස් 4ක 5ක වගේ ළමයි මේ විදිහේ ප්‍රශ්න. මේ ප්‍රශ්නය ඔය වත්කම් ප්‍රත්‍යාගණනය සම්බන්ධයෙන් ඇවිල්ලා ඔය වාක්‍ය ටිකක් එහෙට මෙහෙට වෙනස් කරලා දීලා තියෙනවා මම දැකලා තියෙනවා. එතකොට ළමයි මේක ඔයා දැනගන්න ඕන. ඉස්සල්ලාම දැනගන්න ඕන ළමයි වත්කම් ප්‍රත්‍යාගණනයක් කියන්නේ මොකක්ද කියලා. පොඩි දේ ඉඳලා දැනගන්න ඕනේ නැත්නම් ඔයාට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහනේ. වත්කම් ප්‍රත්‍යාගණනයක් කියන්නේ මෙන්න මේ වගේ සිද්ධියක්. මම උදාහරණයක් කියන්න ළමයි. ඔයාලගේ මුත්තා වෙන මොකුත් ඇහුණක් දන්නේ ඒ කියන්නේ අත්තනත්ත මොකක්ද ඔහොම යනවා නේද අපේ මේ පරම්පරා. ඔයාලගේ මුත්තා මීට අවුරුදු 100කට කලින් කඩයක් පටන් අරගෙන තියෙනවා. මීට අවුරුදු 100කට කලින් කඩයක් පටන් අරගෙන තියෙනවා. ඔය කඩේ ළමයි තියෙන ඉඩම දැන් මේක 100 රෙජිස්ටර් කරලා තියෙන කඩයක් ළමයි. ඒ කියන්නේ රජයේ ලියාපදිංචි. මේ කඩේ තියෙන ඉඩම 100 අරගෙන තියෙන්නේ මීට අවුරුදු 100කට කලින්නේ. රුපියල් 50කට කියලා හිතන්නකෝ. රුපියල් 50කට තමයි මේ ඉඩම අරගෙන තියෙන්නේ. ඒ කාලේ රුපියල් 50 කියන්නේ ලොකු ගාණක්. හරි? එතකොට දැන් 100 ඒ කාලේ ළමයි ගිණුම් හදද්දී අපි ළමයි ওই වත්කම් පෙන්නන මේ මූල්‍ය ප්‍රකාශයට කියනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා. ටිකක් අමිහිරි වචන. ඒ වුණත් අපි ඒව මතක තියාගමු. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. වත්කම් ව්‍යාපාරික වත්කම් වගකීම් හිමිකම් පෙන්නන්නේ මෙන්න මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අපි ඉස්සරහට මේක ඉගෙන ගමු. මේ කියන මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ තමා ළමයි වත්කම් පෙන්වන්නේ. එතකොට 100 එයා හදන මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ඉඩම කියලා පෙන්වන්නේ ඉඩමේ වටිනාකම රුපියල් 50යි. ඊළඟට අත්තත් මොකද කරන්නේ? මුත්තට පස්සේ අත්තනේ ඉන්නේ. අත්තත් එයාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ඉඩම පෙන්වන්නේ ළමයි 50යි. ඇයි? මුත්තා ගත්තේ රුපියල් 50ක් දීලා ඒ ඉඩම. ඉතින් මේ කවුද ඔයාලගේ අත්තත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පෙන්වන්නේ ඉඩම රුපියල් 50ක් විදිහට. ඕකට හේතුවක් තියෙනවා ළමයි වත්කම් පෙන්විය යුත්තේ එහෙම පොඩි සංකල්පයක් තියෙනවා ඓතිහාසික පිරිවැයට. ඓතිහාසික පිරිවැයට කියලා කියනවා. වත්කම් පෙන්විය යුත්තේ සාමාන්‍යයෙන් ඓතිහාසික පිරිවැයට. මේක හැමතිස්සෙම වළංගු නැහැ. නමුත් අපි සාමාන්‍යයෙන් වත්කමක් පෙන්වන්න ඕන ඒ වත්කමේ ඓතිහාසික පිරිවැයගේට. ඓතිහාසික පිරිවැය කියන එකේ තේරුම යම් වත්කමක් යම් දිනකදී ගත්තා නම් අපි ගිණුම් වල පෙන්වන්න ඕනේ වත්කම ළමයි ඒ අගයට. එතකොට දැන් අත්තත් මොකද කරන්නේ? ඓතිහාසික පිරිවැය කියන සංකල්පය මත ඉඳලා ඉඩම පෙන්වන්නේ රුපියල් 50කට. ඊළඟට 100ත් එයා හදන මූල්‍ය තත්ත්ව ප්‍රකාශ ඉඩම පෙන්වන්නේ 50ට. ඊළඟට ඔයාලගේ තාත්තත් ඉඩම පෙන්වන්නේ රුපියල් 50ක් විදියට.
ඔයා එනවා. ඔයා දැන් accounting ඉගෙනගෙනත් තියෙනවා. ඔයා බලනවා මේ ඉඩම අක්කරයක් විශාලයි. හොඳ ඉඩම රුපියල් 50ට තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මේකේ වටිනාකම විදිහට පෙන්වන්නේ. ළමයි ඇත්තටම දැන් අක්කරයක ඉඩමක් මේ රුපියල් 50ට ගන්න පුළුවන්ද? රුපියල් 50ට ගන්න බෑ. එහෙනම් ඔයා දන්නවා මේ ඉඩමේ වටිනාකම ඇත්තටම දැන් වටිනාකම බලද්දි රුපියල් 50ක් නෙමෙයි මේ ඒ කාලේ ඉඳලම සීයා තාත්තා අත්තා මේ ගිනුම් තියාගෙන එද්දි ළමයි එයාලා ඇත්තගේ ගැන සැලකිල්ලක් දක්වලා නැහැ. දැන් ඔයා accounting ඉගෙන ගත්තින්ද ඔයා දන්නවා දැන් මේකේ වටිනාකම ඇත්තටම ඉඩමේ වටිනාකම හිතන්නකො ළමයි ලක්ෂ 10ක් කියලා. අපි පොඩි උපකල්පනයක් දාමු ලක්ෂ 10යි. ඒ කියන්නේ මිලියනයක්. ඉඩමේ වටිනාකම මේ වර්තමාන දවල ඉඩම විකුණා මිලියනයකට විකුණන්න පුළුවන්. එහෙනම් ළමයි ඔයා බලද්දි ඉඩමයාගේ මිලියනයක්. එහෙනම් ඔයා දැන් හිතනවා මේ රුපියල් 50 පොත්වල පෙන්නුවාම ඔයාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පරිශීලනය කරන කවුරු හරි රැවටෙනවා. රැවටෙනවනේ ළමයි ඇත්තටම. ඉඩමක් තියෙනවා රුපියල් 50යි. ඔයා බැංකුවකට ලෝන් එකක් ගන්න මේ ව්‍යාපාරය පිළිබඳ ගිණුම් කරන තොරතුරු දෙද්දී ඉඩමේ වටිනාකම රුපියල් 50ක් කියලා තිබුණොත් ළමයි ඔයාට බැංක් ලෝන් එකක් ළමයි පාස් වෙයිද? පාස් වෙන්නේ නැහැ. ඇයි? බැංකුව බලන්නේ ඔයාට ලෝන් එක ගෙවන්න තරම් වත්කම් තියනවාද? ගෙවා ගන්න බැරි වුණොත් බැරි වෙලාවත් බැංකුවට පවර ගන්න පුළුවන් වත්කමක් තියෙනවද කියලා එයාලා බලනවා. එතකොට එහෙම බලද්දි රුපියල් 50ක් වටින ඉඩමක් තියෙනවා කිව්වහම ඔයාට ලෝන් එක කවදාත් එයා පාස් කරලා දෙනවද? නෑ ලෝන් දෙන්නේ නෑ. එහෙනම් ඔයා මොකද කරන්නේ? වත්කමේ පිරිවැය නවාගේට ගේනවා. අන්නේ වත්කමේ පිරිවැය කියන්නේ මුත්තා එක අත්පත් කරගත්තු වටිනාකමට තමයි පිරිවැය කියලා කියන්නේ. කියන්නේ රුපියල් 50 වර්තමාන වෙළඳපළාගේට ගේනවා කියන්නේ ළමයි වර්තමානයේ මේ ඉඩම විකුණන්න පුළුවන් විකුණනවා නම් මිලියනයකට. එහෙනම් ඔයා මූල්‍ය තත්ත්ව ප්‍රකාශ ඉඩම පෙන්වන්නේ ළමයි මිලියනයකට. අන්න ඒවට තමයි වත්කම් ප්‍රත්‍යාගණනය කරනවා කියලා කියන්නේ. හරි. එතකොට ළමයි මේ වත්කම් ප්‍රත්‍යාගණනය කියන එක දැන් ඔයාලට තේරෙනවා ඇති. ඒ කියන්නේ වත්කම් වල දැන් වෙළඳපළ අගය සටහන් කිරීම තමයි පොත්වල සටහන් කිරීම තමයි වත්කම් ප්‍රත්‍යාගණනය කියන එක මම ඔයාලට සරලව කියලා දෙන්නේ. එතකොට මේ වත්කම් ප්‍රත්‍යාගණනය කෙරුවහම ළමයි මේ මූලික ගුණාත්මක ගති ලක්ෂණ වලින් එකක් බිඳ වැටෙනවා. එකක් ආරක්ෂා වෙනවා. ආරක්ෂා වෙන්නේ ළමයි මෙන්න මේ අදාළ බව කියන ගති ලක්ෂණය. ඇයි ඒක රැකෙන්නේ? ඒකට හේතුව ළමයි මූල්‍ය ප්‍රකාශ පරිශීලනය කරන ඕනම කෙනෙක්ට එයාගේ තීරණවලට ඒ තොරතුරු අදාළ කරගන්න පුළුවන්. ඒකයි එහෙම වෙන්නේ. හරි? එහෙනම් ළමයි අදාළ බව කියන එක රැකෙනවා. ඒක රැකෙනවා නම් අනිවාර්යයෙන්ම ළමයි අනිත් ගුණාත්මක ගති ලක්ෂණය මූලික ගුණාත්මක ගති ලක්ෂණය බිඳ වැටෙනවා. මොකක්ද අනිත් මූලික ගුණාත්මක ගති ලක්ෂණය? ඒ තමා විශ්වාසනීය නියෝජ්‍යත්වය. ඇයි ඒක කැඩෙන්නේ? ඔයාට ඒක එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. මම මෙහෙම ඔයාට උදාහරණයක් කියන්නම්. ඔයාගේ කේන්දරය අරගෙන යනවා. ඔයාගේ කේන්දරය අරගෙන යනවා. කේන්දරේ බලවන්න කොහේ හරි ওই ගමේ තැනකට කේන්දර බලන කෙනෙක් ළඟ. කේන්දරේ බලලා කියනවා ඔයාට අවුරුදු 30ක් යනකම් විවාහ වෙන්න බෑ කියලා. අපලයක් තියෙනවා අවුරුදු 30ක් යනකම් විවාහ වෙන්න බෑ. හරි. ඊට පස්සේ එතනිනුත් ඔයා බලනවා. ටිකක් කලබල වුණා. ඊළඟට තව තැනකට යනවා. එතනින් කියනවා ඔයා ලබන අවුරුද්දේ ඔයා විවාහ වෙනවා කියලා කියනවා. අද අරයා කිව්වේ 30කටවත් විවාහ වෙන්න බෑ කියලා මෙතනින් කියනවා ලබන අවුරුද්ද විවාහ වෙනවා කියලා. තව තැනකට කේන්දරය අරගෙන යනවා. ඊට පස්සේ කියනවා එතනදී ඔයාට බඳින්න හම්බෙන්නෙම නෑ කියලා. දැන් ළමයි තැන් තුනකදී ඔයාට ලැබුණු උත්තරේ මොකද්ද? එකම දෙයක් ගැන අහන්න ගියේ විවාහය ගැන අහන්න ගියේ. නමුත් තැන් තුනකදී විවිධ මත මේ ඔයාට දෙනවා. එතකොට ඔයාට කේන්දරය පිළිබඳ විශ්වාසයක් ඇති වෙනවද නැද්ද? සරලව හිතුවොත් ළමයි ඇති වෙන්නේ නැහැ. ඇයි? එකම දේ තැන් තුනකින් අහන්න ගියාට පස්සේ ඒ තැන් තුනෙන් කිව්වේ එක එක විදිහට. ඒකට හේතුව ළමයි ඔය කියන කාරණා පුද්ගලානුබද්ධයි. පුද්ගලානුබද්ධයි කියලා කියන්නේ එයාලගේ අත්දැකීම් මත තමයි කේන්දරයක් බලන්නේ. එහෙම නැතු එයාලා වෙන බලවේගකින් බලලා කියනවා නෙමෙයිනේ. එයාලට අත්දැකීම් අනුව එයාලා කියනවා, ඒ කියන්නේ එයාලා බලලා තියෙන කේන්දරවල අනුව හැටියටනේ මෙයාලා මේ සම්භාවිතාවය වගේ දෙයක් භාවිතා කරලා මෙයාලා කියන්නේ. ඒතකොට ළමයි කොහොම හරි මගේ විශ්වාසනීය නියෝජ්‍යත්වය කැඩුනා.
අන්න ඒ වගේම තමා වත්කම් ප්‍රත්‍යාගරණයේදීත් ළමයි විශ්වාසනීය නියෝජ්‍යත්වය කැඩෙනවා. ඒකට හේතුව වත්කම් ප්‍රත්‍යාගරණය කරන්නෙත් ළමයි විවිධ පුද්ගලයන්. ඒ කියන්නේ ඒකට වෙනම කෙනෙක් ඉන්නවා. ඒකත් මතක තියාගන්න. වත්කම් ප්‍රත්‍යාගරණය කරන්නත් වෙනම අය ඉන්නවා. ඒකටම හැඩ ගැහුණු ඒ ශේෂ්ත්‍රය පිළිබඳවම අත්දැකීම් තියන අය ඉන්නවා. හැබැයි ළමයි මගේ ගෙදර තියෙන ඉඩම අද ගිහිල්ලා මම ওই වත්කම් ප්‍රත්‍යාගරණය කරන කෙනෙක්ට කියලා ප්‍රත්‍යාගරණය කිරුවොත් එයා දෙන්නේ මිලියනයක් නම් මම තව කෙනෙක් ළඟට යනවා. එයත් ළමයි මේ මගේ ඉඩමේ වටිනාකම විදිහට ලක්ෂ 5ක් දෙනවා. තව තැනකට යනවා. එයත් මගේ ඉඩම ප්‍රත්‍යාගරණය කරනවා. එයත් ළමයි ඉඩමේ වටිනාකම විදිහට ලක්ෂ 30ක් දෙනවා. දැන් බලන්න දැන් තුනකින් මට හම්බෙන උත්තර 3යි. ඇයි? එයාලගේ ඒ තියෙන වෘත්තීමය දැනුම අනුව තමයි යාළ එක ප්‍රකාශ කරන්නේ. ඒක නිසා වත්කම් ප්‍රත්‍යාගරණයේදීත් ළමයි විශ්වාසනීය නියෝජ්‍යත්වය කියන එක කැඩෙනවා. ආරක්ෂා වෙන්නේ අදාළ බව කියන එක විතරයි. මොකද යම් මට්ටමකට හරි සාධාරණ වටිනාකමකට වත්මයාගේ ලියවෙන එකයි වෙන්නේ. එතකොට මතක තියාගන්න ඔය මම කියපු උදාහරණයෙන් හරි කමක් නැහැ. මූලික ගුණාත්මක ගති ලක්ෂණවලදී අදාළ බව විශ්වාසනීය නියෝජ්‍යත්වය කියලා දෙකක් තියෙනවා. එතකොට එතනදී ළමයි වත්කම් ප්‍රත්‍යාගරණයේදී අදාළ බව රැකෙනවා. විශ්වාසනීය නියෝජ්‍යත්වය රැකෙන්නේ නැහැ. හරි ඊළඟට අපි යමු අනිත් පැත්තට. ගුණත්වය උසස් කරලීමේ ගුණාංග 4ක් තියෙනවා ළමයි. ඒකත් පාඩම් කරගන්න ඕන. අපි මුලින්ම පටන් ගන්නේ එක අවබෝධ කරගත හැකි බව. දෙවැනි එක යාවත්කාලීන බව. තුන සත්‍යාපනය කළ හැකි බව. හතර සංසන්දනය කළ හැකි බව. ඔන්න ළමයි ප්‍රධාන කොටස් මේ ගුණත් උසස් කරගීමේ ගුණාංග වල ප්‍රධාන අංග 4. අවබෝධ කරගත හැකි බව, යාවත්කාලීන බව, සංසන්දනය කළ හැකි බව, සත්‍යාපනය කළ හැකි බව. හරි. දැන් අපි බලමු මොනවාද මේ කියන්නේ කියලා. මම මේ සාමාන්‍ය අවබෝධයක් තියෙන මං කියවා මේක ඇතුළේ තියෙන තේරුම් ගැන දැන්මව දැන ගැනීම අවශ්‍ය නැහැ. අවබෝධ කරගත හැකි බව කියලා කියන්නේ ළමයි කිනුම් වාර්තා වලින් ඉදිරිපත් කරන තොරතුරු ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි වන පරිදි ඉදිරිපත් කරන්න ඕන කියලා අපි මෙතනින් කියන්නේ. මොකද තොරතුරු භාවිතා කරන ළමයි සියලුම ඇල්මැති පාර්ශ්වයන් භාවිතා කරන ඔයාලත් භාවිතා කරන. ඒකට ඔයාලත් දැනගන්න ඔයාලට තේරෙන විදිහට ඒවා තියෙන්න ඕන. ඒක තමයි අවබෝධ කරගත හැකි බව කියලා කියන්නේ. ඒ විදිහට හැමෝටම අවබෝධ කරගන්න පුළුවන් විදිහට තොරතුරු සැපයීම තමා ඒ තොරතුරක තියෙන්න ඕන ගුණත් උසස් කරලීමේ ගුණාංගයක් විදිහට තියෙන්න ඕන එක. ඊළඟට යාවත්කාලීන බව. යාවත්කාලීන බව කියන්නේ ළමයි දැන් ඔයාලගේ ෆෝන් එක සමහරක් වෙලාවට ඔයා යාවත්කාලීන කරනවනේ. එහෙම නැත්නම් අපි කියනවා ඒවට අප්ඩේට් කරනවනේ කලට වෙලාවට. අන්න ඒවට තමා ඒක තමයි යාවත්කාලීන බව කියන වචනේ තේරුම. එතකොට ගිණුම් කරණයේත් ළමයි තොරතුරු වල යාවත්කාලීන බව කියලා කියන්නේ ගනුදෙනුවක් සිදු වුණු ගමන් ඒ ගනුදෙනුව අදාළ ස්ථානවල වාර්තා කිරීමේ ගමන්ම අන්න ඒවට අපි කියනවා යාවත්කාලීන බව. එහෙම නැත්නම් ඔකට කාලීන බව කියලාත් කියනවා. ඊළඟට 3 සත්‍යාපනය කළ හැකි බව. සත්‍යාපනය කළ හැකි බව කියන්නේ ළමයි ඔයාට වචනේ අර්ථයෙන්ම තේරෙනවා. සත්‍යාපනය කළ හැකි බව කියලා කියන්නේ ඔප්පු කරන්න පුළුවන් වෙන ගනුදෙනුවක් වුණා නම් ඒ ගනුදෙනුව වුණා කියලා අපිට ඔප්පු කරන්න තියෙන්නේ මොනවාද ළමයි? ඔයා දැන් ටික ටික දන්නවා. ටික ටික නෙමෙයි ගොඩක් දන්නවා. මොකද ඔයාට මේ පාඩමට අමතරව මම මූලික පොත් කරගෙන යනවනේ. ගනුදෙනුවක් සිදු බවට පවතින සාක්ෂියට අපි කියන්නේ මොකක් කියලාද? මූලාශ්‍ර ලේඛන. එහෙනම් ළමයි ගනුදෙනුවක් වුණා කියලා ඔප්පු කරන්න තියෙන්නේ
ඒ ව්‍යාපාරයේ ගනුදෙනු සම්බන්ධයෙන් තියෙන මූලාශ්‍ර ලේඛන වලින්. එහෙනම් සත්‍යාපනය කළ හැකි බව කියන ළමයි යම් තොරතුරක් ලබා දෙනවා නම් ඒ තොරතුර ආවේ කොහොමද කියලා ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ සංසන්දනය කළ හැකි බව. සංසන්දනය කළ හැකි බව කියන්නේ ළමයි කම්පෙයාර් කරනවා කියලා අපි කියන්නේ අපි දන්න සාමාන්‍ය මේ සිං ඉංග්ලිෂ් වලින් කම්පැරබිලිටි කියලා කියනවා. එතකොට ළමයි සංසන්දනය කරන්න පුළුවන් සාමාන්‍යයෙන් හොඳ ඒ කියන්නේ තාර්කිකව සංසන්දනය කරනවා ළමයි සංසන්දනය කරන්න වෙන්නේ එකම ව්‍යාපාරයේ මේ ව්‍යාපාරය. එහෙම නැත්නම් තරගකාරී ව්‍යාපාර සංසන්දනය කළ හැක්කේ. එහෙම නැත්නම් ඒකේ තේරුම ළමයි දැන් මම සබන් හදනවා නම් මම බනිස් හදන ව්‍යාපාරයක ලාභයත් එක්ක මගේ ලාභය සංසන්දනය කරන්න පුළුවන්ද? පුළුවන්. නමුත් ළමයි ඒක හරිද? නෑ. ඒක හරියටම හරි නෑ. මම සංසන්දනය කරන්න ඕනේ මගේ ව්‍යාපාරයේ මේ ස්වභාවයට ගැලපෙන ව්‍යාපාරයක් එක්ක. එතකොට ළමයි සංසන්දනය කරන්න පුළුවන් එහෙනම් තරංකාරී ව්‍යාපාරවල තොරතුරු සමග. ඒ වගේම මට මගේ අතීත තොරතුරු සමග සංසන්දනය කරන්න පුළුවන්. අතීතයේ ගිය අවුරුද්ද ලාභයත් එක්ක මේ අවුරුද්ද ලාභය සංසන්දනය කරන්නත් පුළුවන්. ඒ වගේම ළමයි අය සංසන්දනය කරන්න පුළුවන් මම පුරෝකථනය කරපු ලාභය කියන්නේ වෙයි කියලා හිතපු ලාභයයි ඇත්තටම සත්‍යම් වශයෙන්ම උපයපු ලාභයයි කියන එකත් මේ කියන අන්නේ ලාභයනුත් ලාභය විතරක් නෙමෙයි ළමයි වත්කම් වලගේ එහෙම ඕන දෙයක් ගන්න පුළුවන්. මම කියන්නේ සංසන්දනය කළ හැකි පැති. එක්කෝ සමාන ව්‍යාපාර සමග එක්කෝ පෙර කාලච්ඡේදයේ තොරතුරු සමග එහෙම නැත්නම් පුරෝගතනය කළ තොරතුරු සමග අපිට සංසන්දනය කළ හැකි වෙන්න ඕනේ. එතකොට අන්නේ සංසන්දනය කළ හැකි බව කියන ලක්ෂණයත් ළමයි ගිණුම් කරන තොරතුරක ගුණත්වය උසස් කරලීමේ ගුණාංගයක් විදිහට අපි කතා කරනවා. හරි. මම දැන් ඔය කියපු මේ ගොඩක් දේවල් වලින් ඔයා ඔලුවට දාගත්තා නම් මෙන්න මේ ටික හොඳටම ඇති. එක ගුණත්වය උසස් කරලීමේ ගුණාංග 4යි අවබෝධ කරගත හැකි බව, යාවත් කාලීන බව, සත්‍යාපනය කළ හැකි බව, සංසන්දනය කළ හැකි බව. ඔච්චරයි. ඔය ටික ඔලුවට දාගත්තා නම් හොඳටම ඇති. ඒ වගේම අනිත් පැත්තේ මූලික ගුණාත්මක ගති ලක්ෂණ වලින් අදාළභාවය විශ්වාසනයේ නියෝජ්‍යත්වයයි කියන එකත් ඊළඟට අර වත්කම් ප්‍රත්‍යාගණයේදී කඩා වැටෙන බිඳ වැටෙන ගිණුම් කරන ගුණාත්මක ගති ලක්ෂණය ආරක්ෂණ ගුණාත්මක ගති ලක්ෂණය කියන දෙකත් ඔන්න ඔය ටික මේ කොටසේදී මේ පිටුවේදී මතක තියාගත්තා නම් ළමයි හොඳටම ඇති. හරි මේක ලියා ගන්නකො ගුණත්වය උසස් කරලීමේ ගුණාංග 4. අකුරු හොයන්න බැයි නම් කියන්න. ඊළඟට අපි කතා කරනවා ළමයි මූල්‍ය ප්‍රකාශ හඳුනා ගැනීම. මොනවාද මේ මූල්‍ය ප්‍රකාශ කියන්නේ? ඔයාට මේ වචනය හුරුයි. හුරුයි කියන්නේ ඔයා දන්නවා. පාඩම් කෙරුවා නම් මේ වෙනකන් උගන්ලා තියෙන දේවල් ඔයා මේ වෙනකොට මූල්‍ය ප්‍රකාශ කියන්නේ මොනවද කියලා දන්නවා. ඔයාට ගිණුම් කරන ක්‍රියාවලිය මතක නම් ගිණුම් කරන ක්‍රියාවලිය පටන් ගන්න ගනුදෙනු හා සිද්ධීන් වලින්. එතකොට මේ ගනුදෙනු හා සිද්ධීන් වලට අපි කියනවා මේවා තමයි යෙදවුම් වෙන්නේ. ගනුදෙනු හා සිද්ධීන් සිදු වෙනවා ඊට පස්සේ ඒවා මූලාශ්‍ර ලේඛනවල වාර්තා කරනවා ඊට පස්සේ මූලික පොත්වල වාර්තා වෙනවා ඊට පස්සේ ලෙජර් ගිණුම් වල වාර්තා වෙනවා ඊට පස්සේ ශේෂ පිරික්සුම හදනවා ඊට පස්සේ ළමයි මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරනවා. මෙන්න මේ මූල්‍ය ප්‍රකාශ වලට තමයි අපි කියන්නේ ගිණුම් කරන නිමවුම් කියලා. ඔන්න ඕක ගැනයි මේ කතා කරන්නේ. එහෙනම් ළමයි ඔයා දන්නවා මූල්‍ය ප්‍රකාශ කියන්නේ මොනවාද? ගිණුම් කරණයේ නිමවුමයි. එහෙනම් මේ මෙතන ඔයාගේ හිස්තැනේ ලියාගන්න ගිණුම් කරණයේ නිමවුම වන්නේ මූල්‍ය ප්‍රකාශයි. එහෙම නැත්නම් මේකට ඇලයිරක් ගහලා තව නමක් කියනවා මේ අවසාන ගිණුම් කියලාත් කියනවා. අවසාන ගිණුම් වේ කියලා ලියා ගන්න.
හරි ඊළඟට අපි එනවා ළමයි මූල්‍ය ප්‍රකාශ කට්ටලයක අංග එහෙම නැත්නම් සංරචක ළමයි මූල්‍ය ප්‍රකාශ කට්ටලය අංග 5කින් සමන්විත වෙනවා. ඒ අංග පහ තමයි එකක් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය. එක විස්තීර්ණ ආදායම් ප්‍රකාශය. අනිත් එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඊළඟට මුදල් ප්‍රවාහ ප්‍රකාශය. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. ඊළඟ එක ගිණුම් කරන සටහන්. ඔන්න ඔය කියන දේවල් ටික තමා ළමයි මූල්‍ය ප්‍රකාශ කට්ටලයක අංග. මේකත් වැදගත්. ඒකින්ද මේකත් පාඩම් කරගන්න ඕනේ. මූල්‍ය ප්‍රකාශ කට්ටලයක අංග මොනවාද? එකක් ආදායම් ප්‍රකාශය, අනිත් එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, ඊළඟ මුදල් ප්‍රවාහ ප්‍රකාශය, ඊළඟ හිමිකම් වෙනස් වීම ප්‍රකාශය, අනිත් එක ගිණුම් කරන සටහන්. මේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට තව නමක් කියනවා ළමයි ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශය කියලා. හරි මේකත් ලියා ගන්න. ඊළඟට ළමයි අපි බලමු මේ මූල්‍ය ප්‍රකාශ කට්ටල එක අංග වලින් එහෙම නැත්නම් මේ මූල්‍ය ප්‍රකාශ වලින් ලබා දෙන තොරතුරු මොනවාද? ඇයි ව්‍යාපාර මේවා පිළියෙල කරන්නේ? ඇයි මේක ගිණුම් කරන නිවුමක් විතර අඳුන්වන්නේ කියලා චුට්ටක් අපි බලමු. ළමයි විස්තීර්ණ ආදායම් ප්‍රකාශයක් හදන එකේ ප්‍රධාන පරමාර්ථය ළමයි ව්‍යාපාරයේ ලාභය. එහෙමත් නැත්නම් ව්‍යාපාරයේ අලාභය ගණනය කරන එක. ගිණුම් කරන්නේද ඔය ව්‍යාපාරයේ ලාභය හෝ අලාභයට කියනවා ළමයි පොඩි ලස්සන නමක්. ව්‍යාපාරයේ මෙහෙයුම් කාර්ය සාධනය කියලා කියනවා. කාර්ය සාධනය. දයන්න වැරදි අනිත් දයන්න. කාර්ය සාධනය හොයන්න විස්තීර්ණ ආදායම් ප්‍රකාශය හදනවා ළමයි. එතකොට මේකට කාර්ය සාධනයට අමතරව කියනවා ළමයි මූල්‍ය ප්‍රතිඵලය කියලා. තව නමක් කියනවා මූල්‍ය ප්‍රතිඵලය. මේ මූල්‍ය ප්‍රතිඵලය එහෙම නැත්නම් ව්‍යාපාරයේ කාර්ය සාධනයේ මනින්ද එහෙම නැත්නම් ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය හොයන්න තමා ඒක තක්සේරු කරගන්න තමා ළමයි ආදායම් ප්‍රකාශයක් අපි පිළියෙල කරන්නේ. එතකොට මේ ආදායම් ප්‍රකාශය අපිට විවිධ නම් වලින් හම්බෙනවා. එකක් තමයි විස්තීර්ණ ආදායම් ප්‍රකාශය කියලා හම්බෙනවා. ඊළඟට ළමයි තව ව්‍යාපාර ඒ කියන්නේ කතා කරනවා මේකට ආදායම් වියදම් ගිණුම කියලා. ඔය එක එක විදිහ හම්බෙනවා. කොහොම හරි ළමයි මේ ආදායම් ප්‍රකාශය ළමයි තව අණු කොටස් කීපයකින් සමන්විත වෙනවා. නිෂ්පාදන, වෙළඳ හා ලාභාලාභ ගිණුම, නිෂ්පාදන, වෙළඳ හා ලාභාලාභ ගිණුම කියන නම් වලිනුත් අඳුන්වනවා. හරි. ආදායම් ප්‍රකාශයෙන් වෙන්නේ ඕක. එතකොට ආදායම් ප්‍රකාශය ඔයා මෙච්චරක් මේ ටික විතරක් මතක තියාගන්න. ආදායම් ප්‍රකාශය පිළියෙල කරන්නේ ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය හොයන්න. ඒ කියලා කියන්නේ ව්‍යාපාරයේ කාර්ය සාධනය වනින්ද. කාර්ය සාධනය කියලා කියන්නේ ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රතිඵලය කියලා මතක තියාගන්න. ඒ ටික ඇති. නැත්නම් ආදායම් ප්‍රකාශය හදන්නේ ලාභය හෝ අලාභය හොයන්න කියලා මතක තියාගන්නකො. ඊළඟට අපි යනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ළමයි කියනවා ශේෂ පත්‍රය කියලා. එතකොට ඇයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් හදන්නේ? ළමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් හදන්නේ යම් නිශ්චිත දිනකට ව්‍යාපාරයේ තියෙන මූල්‍ය තත්ත්වය හඳුනා ගන්න. තා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදන්නේ යම් නිශ්චිත දිනකට. ඒක ලියවෙන්න ඕන. යම් නිශ්චිත දිනකට අද නම් අදට තමා හදන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පෙන්වන්නේ මොනවද? ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය. ළමයි එතකොට මොකද්ද මේ මූල්‍ය තත්ත්වය කියන්නේ? මූල්‍ය තත්ත්වය යනු ව්‍යාපාරයේ වත්කම්, ව්‍යාපාරයේ වගකීම් හා ව්‍යාපාරයේ හිමිකම්
වල තත්වයට තමා මූල්‍ය තත්ත්වය කියලා කියන්නේ. එතකොට මූල්‍ය තත්ත්වය කියන්නේ තුනක් ඉන්නවා ළමයි. වත්කම්, වගකීම්, හිමිකම් කියන මෙන්න මේ තුනේ தත්ත්වය තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙන් පෙන්වන්නේ. ඒ කියන්නේ වත්කම් කොච්චරක් මේ කියන දවසට තියෙනවද? වගකීම් කොච්චරක් තියෙනවද? ආදායම් කොච්චරක් තියෙනවද? ආදායම් ගැන කතා කරන්නේ නැහැ, වැරදුනා. වත්කම් කොච්චරක් තියෙනවද? වගකීම් කොච්චරක් තියෙනවද? හිමිකම් කොච්චරක් තියෙනවද කියන එක තමයි මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ කතා කරන්නේ. හරි. අපි ඉස්සල්ලාම මෙහෙම කරමු. ආදායම් ප්‍රකාශය කියලා තියෙනනේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශය. එතන මෙහෙම ලියා ගන්න. මම මේ කියන එක ලියා ගන්න. ව්‍යාපාරයක පසුගිය කාලච්ඡේදයේ ලාභදායීත්වය තක්සේරු කිරීමට මෙය පිළියෙල කරයි. ඒ අනුව ව්‍යාපාරයේ කාර්ය සාධනය වරහන් ඇතුලේ මූල්‍ය ප්‍රතිඵලය මෙමගින් මනිනු ලැබේ. නිෂ්පාදන පිරිවැය දල ලාභය හා ශුද්ධ ලාභය යනුවෙන් හඳුන්වන මූල්‍ය ප්‍රතිඵල හඳුනා ගනී. මෙයට නිෂ්පාදන හා වෙළඳ හා ලාභාලාභ ගිණුම යනුවෙන්ද හඳුන්වයි.
හරි ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියන තැන ලියා ගන්න මෙහෙම. නිශ්චිත දිනකට ව්‍යාපාරයක මූල්‍ය තත්ත්වය හඳුනා ගන්නා ප්‍රකාශයයි. මූල්‍ය තත්ත්වය යනු වත්කම් වගකීම් හා හිමිකමෙහි තත්ත්වයයි. හරි ඊළඟට ළමයි ඔයාගේ ටියුට් එකේ තියෙනවානේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය මට මෙතන ටියුට් එකේ පෙන්වන්න විදිහක් නැහැ ඒක මේ පේජ් එක අයින් වෙලා මුදල් ප්‍රවාහ ප්‍රකාශය cash flow statement කියලා කියනවා. ළමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙන් පෙන්වන්නේ යම් කාලච්ඡේදයක් තුලදී ව්‍යාපාරයට මුදල් හා මුදල් සමාන දෑ ගලා ඒම හා ගලා යාම වල ප්‍රමාණය. ඕක තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙන් ළමයි පෙන්වන්නේ. යම් කාලච්ඡේදයක් තුල දිනකට නෙමෙයි යම් කාලච්ඡේදයක්. ඒතර කාලච්ඡේදයක් කියලා ගොඩක් දුරට කියන්නේ අවුරුද්දක්. යම් කාලච්ඡේදයක් තුල මොනවාද මුදල්ද? නෑ මුදල් විතරක් නෙමෙයි මුදල් හා මුදල් සමාන දෑ. ව්‍යාපාරයට ගලාගෙන ආපුවයි ව්‍යාපාරයෙන් එළියට ගලාගෙන ගියපුවයි පිළිබඳ ළමයි විස්තර සපයන්නේ මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ. එතකොට මුදල් කියලා කියන්නේ ළමයි කාසි හා නෝට්ටු ඒ වගේම බැංකු ජංගම ගිණුම් වල ශේෂ වගේ දේවල් මුදල් සමාන දෑ කියලා කියන්නේ ළමයි ඉහළ ද්‍රවශීලතාවයක් තියෙන මේ ජංගවත්කම් මේ කියන්නේ උදාහරණයකට ත්‍රිමාසික මාස 3 භාණ්ඩාගාර බිල්පත් වගේ දේවල් තමයි මුදල් සමාන දෑ වලට මට කියන්න පුළුවන් උදාහරණයකට තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න මුදල් ප්‍රකාශය කියන්නේ යම් කාලච්ඡේදයක් තුල මුදල් හා මුදල් සමාන දෑවල වෙනස් වීම පෙන්වන ප්‍රකාශය. ආපු ඒවා ගියපු ඒවා එහෙම නැත්නම් වෙනස් වීම පෙන්වන ප්‍රකාශය. ලියා ගන්නකො එතන මෙහෙම. නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල මුදල් හා මුදල් සමාන දෑවල වෙනස් වීම පෙන්වන ප්‍රකාශයකි.
වෙනස් වීම පෙන්වන ප්‍රකාශයකි. හරි. ඊළඟට ළමයි දැන් අපි මූල ප්‍රකාශ කට්ටල විදිහට කතා කරද්දී පහක් තියෙනවා කියලා කතා කරුවානේ. නමුත් මම ටියුට් එකේ වට අන්තර්ගත කරලා තියෙන්නේ 3යිනේ. අපි ඉතුරු දෙකත් ළමයි ඔය පැත්තකින් පොඩියට ලියාගමු. ලොකු විස්තරයක් ලියන්නේ නැහැ. අනිත් එක තමයි හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. මම මෙන්න මේ පැත්තෙන් ඒක ඔයාලට පෙන්නනවා. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. මේකේ වචනේ අර්ථයම තමයි ළමයි දෙන්නේ. හිමිකම කියලා කියන්නේ අයිතිකරුවන්ගේ ව්‍යාපාරයට තියෙන අයිතිය. නැත්තම් හිමිකම. එතකොට මේක පෙන්වන්නේ ඒ හිමිකම ළමයි වෙනස් වෙනවා නම් යම් කාලච්ඡේදයක් තුල ඒ වෙනස් වීම තමයි හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ පෙන්වන්නේ. එහෙනම් අර මුදල් ප්‍රවාහ ප්‍රකාශය වගේම තමයි එතනත් ලියන්න වෙන්නේ. ඉතින් යම් කාලච්ඡේදයක් තුල හිමිකමේ සිදු වූ වෙනස් වීම පෙන්වයි. ඔච්චරයි. ලියා ගන්න. මාතෘකාව දාගන්න වෙනවා හිමිකම් වෙනස් වීම ප්‍රකාශය කියලා හතරවෙනි ඉලක්කම දාලා ලියන්න හිමිකම් වෙනස් වීම ප්‍රකාශය මාතෘකාව දාගන්නකො. යම් කාලච්ඡේදයක් තුල යම් කාලච්ඡේදයක් තුල හිමිකමේ සිදු වෙනස් වීම පෙන්වයි. හිමිකමේ සිදු වෙනස් වීම පෙන්වයි. හරි අවසාන එක ලියාගන්න ගිණුම් කරන සටහන්. හරි ළමයි ගිණුම් කරන සටහන් කියන තැනට එන්න. ගිණුම් කරන සටහන් කියන්නේ ඔය මූල්‍ය ප්‍රකාශ පරිශීලකයන්ට අවබෝධ කර ගැනීම සඳහා අපි ලබා දෙන තොරතුරු වලට තමයි අපි ගිණුම් කරන සටහන් කියලා කියන්නේ. මූල්‍ය ප්‍රකාශ අවබෝධ කර ගැනීම සඳහා අපි යම් යම් තොරතුරු ලබා දෙනවා සටහන් විදිහට. ඒවට තමයි අපි කියන්නේ ගිණුම් කරන සටහන් කියලා. ලියන්නකො මෙහෙම. මූල්‍ය ප්‍රකාශ අවබෝධ කර ගැනීමට
අවබෝධ කර ගැනීමට මූල්‍ය ප්‍රකාශ අවබෝධ කර ගැනීමට අවශ්‍ය තොරතුරු මෙහි සපයයි. අවශ්‍ය තොරතුරු මෙහි සපයයි. හරි. ඊට පස්සේ මං හිතන්නේ ඊළඟ පිටුවේ තියෙන අර ගිණුම් කරන තොරතුරු කියන එක අපි ඉගෙනගෙන තියෙනවා. එහෙම ඉගෙනගෙන නැත්නම් මට කියන්න. මට මතක හැටියට මම ඔයාලට කියලා දුන්නා. ගිණුම් කරන තොරතුරු තොරතුරක් කියන එක ප්‍රධාන කොටස් දෙකයි කියලා මට මතකයි. එහෙම එකක් ඔයාලට නෙමෙයි නම් මට ටිකක් ඒක කියන්න. ඒතකොට මම ඒකෙන් දේ පිටුවක් කරන්නේ නැහැ. ඊළඟට මෙන්න තව ප්‍රධානම වැදගත් මාතෘකාවක් ගිණුම්කරණයේ වැදගත්කම. එහෙම නැත්නම් වැදගත්කමට ළමයි තව සිංහලේ නමක් තියෙනවා වෙසසියාව. එහෙම නැත්නම් ගිණුම්කරණයේ අවශ්‍යතාවය කුමක්ද කියලා ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔයාට දෙන්න පුළුවන් මොන වගේ උත්තරද? උත්තර දෙකක් ඔයාට දෙන්න පුළුවන්. පළවෙනි එක තමයි ඔය තියෙන්නේ තොරතුරු පද්ධතියක් ලෙස ගිණුම්කරණයේ වැදගත්කම. ඔයා දන්නවා ළමයි ගිණුම්කරණය කියන එකේදී ප්‍රධාන වශයෙන්ම ප්‍රධානම අරමුණ වෙන්නේ තොරතුරු පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශවයන්ට එම තොරතුරු sannivedanaya කිරීම. ඕක තමයි ප්‍රධානම පරමාර්ථය. තොරතුරු පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශවයන්ට තොරතුරු sannivedanaya කිරීම. එහෙනම් ළමයි ගිණුම්කරණයේ එක වැදගත්කමක් වෙන්නේ අන්න ඒක. එතකොට අපි දන්නම දේ තමයි උතන ලියන්න තියෙන්නේ. ලියා ගන්නකො මම මේ කියන එක. ලියද්දිනුත් ඔයාට මම මේ කියන එක තේරෙයි. ගිණුම්කරණය මගින් ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක් දක්වන අභ්‍යන්තර හා බාහිර පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සම්පාදනය කරයි. එබැවින් ගිණුම්කරණය තොරතුරු පද්ධතියක් ලෙස වැදගත් වේ.
හරි. ඊළඟට ළමයි අනිත් වැදගත්කම. දැන් ළමයි වැදගත්කම හැම වෙන මොනවත් අපප්‍රංශ ලියන්නේ මේ දෙක ලියන්නේ ඈ. මේක පාඩම් කරගන්න වෙනවා. තොරතුරු පද්ධතියක් ලෙස එකක් ගිණුම් කරන අදගතන අනිත් එක සමාජ සංසිද්ධියක් ලෙස. සමාජ සංසිද්ධියක් විදිහට ළමයි කොහොමද මේක වැදගත් වෙන්නේ? කියන්නේ ඇත්තටම මේකේ කොටින්ම කිව්වොත් ගිණුම් කරණය කියන එක සමාජයට වැදගත් වෙන්නේ කොහොමද කියලායි මේ සමාජයට වැදගත් වෙනවා කියලායි මේ කියන්නේ. එතකොට වෙන්නේ කොහොමද? ගිණුම්කරණය මගින් ළමයි දෙන්නේ තොරතුරුනේ. එතකොට දැන් ඔයා හිතන්න ගිණුම්කරණය මගින් දෙන්නේ මොකක් හරි ව්‍යාපාරයක් පිළිබඳ ළමයි ගිණුම් කරන තොරතුරුනේ. එහෙම දුන්නහම ඔය ව්‍යාපාරයට ආයෝජනය කරපු ආයෝජකයෝ ඉන්නවනේ. ඔය ආයෝජකයන්ට ළමයි Taman යොදවපු මුදල නිවැරදි තැන ආයෝජනය කෙරුවද කියලා හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ ගිණුම් කරන තොරතුරු දිහා බැලුවම. ලාභ ලබලා තියෙනවා නම් ආයෝජකයෝ හිතනවා හරි මේක හොඳයි අපි හොඳ තැනක තමයි ආයෝජනය කෙරුවේ. ඒකට එයාලට තේරෙනවා නම් මේ ව්‍යාපාරය හොඳට පවත්වාගෙන යන්න පුළුවන් ව්‍යාපාරයක් කියලා. එයාලා මොකද කරන්නේ? දිගටම ළමයි දිගින් දිගටම ආයෝජනය කරනවා. එතකොට දැන් මේ ආයෝජනය කරන්න පෙළඹුණේ කොහොමද? කවුරු හරි කියලාද? නෑ. එයාලා ඒකට පෙළඹුණේ ගිණුම්කරණය මගින් ලබා දුන්න තොරතුරු දිහා බලලා. ඔන්න එතකොට ළමයි මොකද වෙන්නේ? ආයෝජකයෝ දිගින් දිගටම ආයෝජනය කරනවා. එතකොට ළමයි එහෙම ආයෝජනය කරද්දි ව්‍යාපාරය මොකද වෙන්නේ? පුළුල් වෙනවා. රටේ තියෙන ව්‍යාපාර පුළුල් වෙනවා. පුළුල් වුණාට පස්සේ මොකද වෙන්නේ? පුළුල් වුණාට පස්සේ වෙන්නේ තව තවත් මේ සම්බන්ධ කර්මාන්ත ශාලා, ඒ කියන්නේ ආයෝජනය වැඩි වෙන්න පුළුල් වෙනවා කියන්නේ රට පුරාම කර්මාන්ත ශාලා ව්‍යාප්ත වෙනවා. කර්මාන්ත ශාලා ව්‍යාප්ත වෙද්දි ළමයි ඔන්න සමාජයට යහපතක් වෙනවා. කොහොමද? රැකියා අවස්ථා බිහි වෙනවා. මොකද ඒවට සේවකයෝ එපැයි. රැකියා අවස්ථා බිහි වෙනවා. ඊට පස්සේ තව ළමයි රැකියා අවස්ථා බිහි වෙනවා කියන්නේ අදාළ සේවකයන්ගේ ආදායම වැඩි වෙනවා. අපි ඒකට කියනවා ඒක පුද්ගල ආදායම කියලා. ඒක පුද්ගල ආදායම වැඩි වෙනවා. එතකොට ඒක පුද්ගල ආදායම වැඩි වෙනවා කියන ළමයි එතනින් වෙන්නේ කි සමස්ත සමාජයටම යහපතක්. හරි. ඔන්න ඕක තමා සමාජ සංසිද්ධියක් ලෙස ගිණුම්කරණයේ වැදගත්කම කියලා අපි කතා කරන්නේ. හරි. මොකද්ද? සමාජයට වැදගත් වෙනවා මේක වක්‍රාකාරව ළමයි. එකක් තමා පළවෙනි විදිහ තමා වැදගත් වෙන්නේ ආයෝජනය කරනවා ආයෝජකයෝ මේ ගිණුම් කරන තොරතුරු දිහා බලලා. එතකොට ව්‍යාපාර පුළුල් වෙනවා. ව්‍යාපාර පුළුල් වෙනවා කියලා කියන්නේ කර්මාන්ත ශාලා බිහි වෙනවා. කර්මාන්ත ශාලා බිහි වෙනවා කියලා කියන්නේ රැකියා අවස්ථා වැඩි වෙනවා. රැකියා අවස්ථා වැඩි වෙනවා කියලා කියන්නේ ඒක පුද්ගල ආදායම වැඩි වෙනවා. ඒක පුද්ගල ආදායම වැඩි වෙනවා කියලා කියන්නේ සමාජයට මේ සෙතක් වෙනවා. ඒ කියන්නේ සමාජයට සෙතක් වෙනවා කියලා කියලාම සමාජයට යහපතක් වෙනවා මේ නිසා. ඔන්න ඕක තමයි අපි මෙතනදී කියන්න ඕන. ලියා ගන්නකො මෙහෙම. මින් අදහස් වන්නේ ගිණුම්කරණය මගින් ලබා දෙන මින් අදහස් වන්නේ ගිණුම්කරණය මගින් ලබා දෙන තොරතුරු
රටක ජන සමාජයට තොරතුරු රටක ජන සමාජයට වැදගත් වන්නේ කෙසේද යන්නයි. වැදගත් වන්නේ කෙසේද යන්නයි. එනම් ව්‍යාපාරයකට සම්පත් ආයෝජනය කර ඇති ව්‍යාපාරයකට සම්පත් ආයෝජනය කර ඇති පුද්ගලයින් එම ව්‍යාපාරය පිළිබඳව සෑහීමකට පත් වූ විට තමා සතු සම්පත් කිසිදු පැකිලීමකින් තොරව තවදුරටත් ව්‍යාපාරවල ආයෝජනය කරයි. මෙමගින් ව්‍යාපාරවලට
මෙමගින් ව්‍යාපාරවලට නව ප්‍රාග්ධනය ලැබීම හරහා මෙමගින් ව්‍යාපාරවලට නව ප්‍රාග්ධනය ලැබීම හරහා නව කර්මාන්ත බිහිවේ. නව කර්මාන්ත බිහිවේ. ඒ හරහා නව රැකියා අවස්ථා බිහිවේ. ඒ හරහා නව රැකියා අවස්ථා බිහිවේ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පුළුල් වේ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පුළුල් වේ. ජාතික ආදායම වැඩි වේ. ජාතික ආදායම වැඩි වේ. ඒක පුද්ගල ආදායම වැඩි වේ. ඒක පුද්ගල ආදායම වැඩි වේ. මේ අයුරින් සමස්ත සමාජයටම යහපතක් සිදුවේ. සමස්ත සමාජයටම යහපතක් සිදුවේ.
මේ අයවරින් සමස්ත සමාජයටම යහපතක් සිදු වේ. හරි. එහෙනම් ළමයි අපි අදට ඔතනින් නවත්තනවා. අපිට තා පළවෙනි පාඩම ඉවර කරන්න තව පොඩි කොටස් කීපයක් තියෙන්නේ. හැබැයි ඒවා ඊටාම වැදගත් කොටස්. ඒක අපි ලබන සතියේ කතා කරමු. එහෙනම් ළමයි ඔතෙන්ට එනකම් පාඩම් කරගන්න දැන් ටියුට්. මොකද ගොඩ ගැහෙනවා කියලා කියන්නේ ඔයා කවදාවත් පාඩම් කරන්න ගන්නෙ නැහැ. ඒකින්ද දැම්ම ඉඳලා දෙන දේවල් ඒ විදිහට පාඩම් කරගන්න. හරි. එහෙනම් ළමයි අපි හෙට හම්බ වෙනකන් පන්ති ඉවර කරමු. හැමෝටම ආයුබෝවන්.